කරදර නැති බාධා නැති පැහැදිලි අනාගතයක කැඩපත නැකත් තුලාව කොහොමත් කමන්නේ අපි රාත්‍රී 9 වෙනකම් නැකත් තුලා වැඩසටහනත් එක්ක ඔබත් සමග ඔබේ දුක සතුට මේ හැමදේම බෙදා හදාගන්න අපි සූදානම්ෙන් ඉන්නවා. එතරේ මතක් කරන්නට ඕනි අපේ වික්‍රමාරච්චි වෙද මහත්මයාගේ දුරකථන අංකයත් කතරගම දෙව් අරණ ජ්‍යොතිෂ ගුප්ත ශාස්ත්‍ර මධ්‍යස්ථානය සීලම ජ්‍යොතිෂ කටයුතු සඳහා ඔබට පුළුවන් වෙද මහත්මයාව මුණ ගැහෙන්නට එතුමන්ගේ කාර්ය මණ්ඩලය හරි ඔබට ආමන්ත්‍රණය කරයි. හැබැයි එතුමා බොහෝ වෙලාවට කාර්යබහුල වෙන්නත් පුළුවන්. කොයි වෙලේක හරි ඔබට හැබැයි දුරකථනට ප්‍රතිචාර දක්වන නිසා දිගටම දුරකථනට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වන තුරුම ඔබ දුරකථන ඇමතුම ලබා දෙන්න. වෙද මහත්මයාගේ දුරකථන අංකය මම නැවතත් මතක් කරන්නම්. ඒ නිසාවෙන් 0.77 328 350 0.77 328 වෙද මහත්මයා දැන් මෙහෙම ප්‍රශ්නයකුත් අහන්න ඕනේ කියලා හිතුණා. මේ දැන් ග්‍රහපල උදෙසා යන්ත්‍ර පැළඳීම සහ බෝධි පූජාව විශේෂයෙන්ම පිළියම් සිදු කිරීමට ඒ කියන්නේ ඒ හරහා හොඳ ප්‍රතිඵල උදා කරගන්නට පුළුවන්කමක් තිබෙනවාද? මේ දෙකම දෙකක්. මොකද හේතුව ගහපල නමක් ගහපල ඒ රාෂ්ට්‍ර කපල තියෙන්න පුළුවන් අපිට මේ මොකක් අපලයක් ආවත් මේ අපල වලින් පෙන්වන්නේ අපේ කර්මය පළ දෙන විදිහ පින හෝ පව අපිට ජීවිතේ පළ දෙන විදිහ තමයි මේ හඳහනකින් හරි විදිහට බැලුවාම පේන්නේ. ඒක අපිට පව් පළ දීම අපි අපල කියලා කියනවා. පින් පළ දෙනකොට හොඳ කාල කියලා කියනවා. ගහ අපල කියලා කියන්නේ අපේ පව් පළ දෙන විදිහ තමයි අපි අපල විදිහට ගන්න. එතකොට මේ පව් පළ දෙන කාලෙදී අපිට මේක වෙනස් කරගන්න පුළුවන් ක්‍රමවේදයන් කිහිපයක් තියෙනවා. එකක් තමයි පින්කම් කිරීම. ස්ථීර සදාකාලික ක්‍රමවේදය තමයි පින්කම් කිරීම, බෝධි පූජා පැවැත්වීම, ධනට පිනට දීම. ඒක තමයි ස්ථීර පිළියම. නමුත් අපේ තියෙන ඉක්මන් ප්‍රතිඵල හැබැයි ඒක ස්ථීරයි. යම්කිසි කාලයක් යනවා. මොකද බෝධි පූජාවක් නම් බෝධි පූජාව කරලා ඉවර වෙන්න ඕනේ. යම්කිසි කාලයක් යනවා. හරි විදියට කර්මයට අදාළ බෝධි පූජා තියලා යම්කිසි කාලයක් යනවා හරි නිවැරදි ප්‍රතිඵල ලැබෙන්න. එතකොට ඒක යම්කිසි විදිහකින් මුදල් වියදම් වෙන්නේ නැති හැබැයි මහන්සි වෙලා කළ යුතු ක්‍රමවේදයක් තමයි මේ බෝධි පූජාවල් කියන්නේ. එතකොට අනිකුත් ක්‍රමවේදය තමයි ඉක්මන් ප්‍රතිඵල ලැබෙන එක. හැබැයි ඒකදී මුදල් වියදම් වෙනවා, සල්ලි වියදම් වෙනවා, මහන්සි වෙන්න අවස්ථාවක් නෑ. මොකද අපි යන්ත්‍රයක් පළඳින එකේදී මුදල් වියදම් වීමක් වෙනවා. ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්කමක් තියෙනවා. මේක හැබැයි ගහ අපල නැතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. කර්මය නැතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. කර්මය පළදීම වැළැක්වීමක් සිද්ධ වෙන්නේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය හරහා මේ වෙලාවේ තිබෙනා වූ ගැටලුවට විසඳුමක් ඉක්මනින් ලබාගෙන ඒ ගැටලුවට හේතු වෙලා තියෙන යම් කිසි විදිහකින් අපේ කර්මය පළදීම නම් ඒක වළක්වලා ඉවරලා අපේ අවශ්‍යතාවය අපේ සාර්ථකත්වය ඉෂ්ට සිද්ධ කර ගැනීම තමයි යන්ත්‍ර වලින් සිද්ධ වෙන්නේ. ඉතින් ක්‍රම දෙකම හොඳයි. ඉක්මන් ප්‍රතිඵල ගන්නව නම් අපිට යන්න වෙන්නේ යන්ත්‍ර පැත්තට. ස්ථීර ප්‍රතිඵල අවශ්‍ය නම් බෝධි පූජා පැත්තට යන්න පුළුවන් කමක් තියෙනවා. දෙකෙන් කෝක කරත් එකම ප්‍රතිඵලය ලැබෙනවා. හැබැයි මොකක් කරත් එකම ප්‍රතිඵලය ලැබුණාට හොඳම පිළියම තමයි හොඳම ප්‍රතිඵලය තමයි බෝධි පූජාවල් කරන එක. මොකද ඒක ස්ථීර නිසා. නමුත් අපේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක අපිට සමහරක් වෙලාවට යන්ත්‍ර වලට යන්න සිද්ධ වෙනවා. යන්ත්‍ර හරි විදියට හදලා දැම්මොත් අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබෙනවා. ඒක ඉක්මන් ප්‍රතිඵලයක් වේගයෙන් ලැබෙනවා. මේ වෙලාවේ ලොකු ගැටලුවක නම් ඉන්නේ. හැමතිස්සෙම අපි කළ යුතු ක්‍රමවේදය තමයි යන්ත්‍රයක් දාලා ඉවරලා මේ වෙලාවේ තියෙන ගැටලුවට ඉක්මන් ප්‍රතිඵලයක් අරගෙන ඉවර වෙලා ඉන් පස්සේ ඒ ඇදුරුතුමාගෙම ඒ දෛවඥයාගෙම අපි බෝධි පූජාවකුත් ඉල්ල ගන්න ඕනේ. මේ වෙලාවේ ගැටලුවට ඉතාමත්ම ඉක්මන් ප්‍රතිඵල විදිහට යන්ත්‍රයක් දාලා ඒ ගැටලුව විසඳගෙන ඉන් අනුතරව බෝධි පූජාව පටන් අරගෙන ස්ථීරවම සදාකාලිකවම ඒ ගැටලුව නැවතවරක් පැන නොනගින්න පිළියම් කර ගැනීමයි හොඳම ක්‍රමය. ඔව් අනිවාර්යයෙන්ම. වෙද මහත්මයා දැන් අපි පෙරදිසි විදර්ශනා වැඩසටහන පිළිබඳව පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු කරන සුවිශේෂී වූ කාර්යභාරයක් ඔබතුමා කරගෙන යනවා. හැබැයි අපි පසුගිය දවස්වල පෙරදිසි විදර්ශනා වැඩසටහන පිළිබඳව කතා කළත් ඉදිරි වැඩසටහන් පිළිබඳව කතා බහ කරේ නැහැ. බොහෝ දෙමව්පියන් බොහෝ දරුවන් බලා සිටිනවා වෙන්න පුළුවන් පෙරදිසි විදර්ශනා වැඩසටහනක් නැවත
පවත්වන තුරු පෙරදිසි විදර්ශනා වැඩසටහන අලුත්ම තත්ත්වය කොයි වගේද සහ මීළඟට එම වැඩසටහන පැවැත්වන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට අවශ්‍යයි. හදවතට දැනෙන්න හදවතට කතා කරන ලංකාවේ එක පෙරදිසි විදර්ශනා. ලංකාවේ දරුවන් වෙනුවෙන් පවත්වන සම්මන්ත්‍රණ මාලාව. ලංකාවේ දෙමව්පියෝ වැඩිහිටියෝ වෙනුවෙන් පවත්වන්නා වූ සම්මන්ත්‍රණ මාලාව තමයි මේ පෙරදිසි විදර්ශනා සම්මන්ත්‍රණය කියලා කියන්නේ. දරුවන්ගේ ජීවිත පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම වෙනස් කරන සම්මන්ත්‍රණයක් තමයි මේ පෙරදිසි විදර්ශනා කියන්නේ. මේ සම්මන්ත්‍රණය දැන්ට පාසල් මට්ටමින් පවත්වනවා. මේ සම්මන්ත්‍රණ මාලාවේ සුවිශේෂ වූ සම්මන්ත්‍රණයක් ඔක්තෝබර් මාසේ පවත්වන්න තීරණය කළා තියෙනවා. සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් ඒ වගේම 9 වසරින් ඉහළ සියලු දරුවන් වෙනුවෙන් පෙරදිසි විදර්ශනා මීළඟ මහා සම්මන්ත්‍රණය අපි පවත්වන්න සියලු කටයුතු වැඩ කටයුතු සූදානම් කරමින් පවතිනවා. පෙරදිසි විදර්ශනා සම්මන්ත්‍රණය ලංකාවේ එක හදවතට කතා කරන හදවතට දැනෙන්න ජීවිත වෙනස් කරන සම්මන්ත්‍රණය සුවිශේෂ වූ සම්මන්ත්‍රණය ඔක්තෝබර් මාසේ දිනය වෙලාව තැන ඉදිරියේදී කියන්න පුළුවන් වේවි. නමුත් දැන්ට සූදානම් කරමින් පවතිනවා. වැඩ කටයුතු සූදානම් වෙනවා. අපි ගුවන් උදිරේ නැකත් තුලාවෙන් ඇතුළු සියලු මාධ්‍ය ආයතන වලින් පෙරදිසි විදර්ශනා සම්මන්ත්‍රණය පවත්වන තැන වෙලාව දිනය කොහොමද සහභාගී විය යුත්තේ මේ හැමදේම කියන්න. මේ සම්මන්ත්‍රණය තුලින් ඔබේ දරුවාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අපි කන පිට හරවනවා. ඔබේ දරුවාගේ ජීවිතේ වෙනස් කරලා සාර්ථක මිනිහෙක් බවට අපි පරිවර්තනය කරනවා. දෙමව්පියන්ට සලකන, දෙමව්පියන්ට ආදරය කරන, අම්මට තාත්තට අතපය උස්සපු දරුවා අම්මට තාත්තට වඳින තත්ත්වයට පත් කරන, හදවතින්ම අම්මාගේ ගුණ වයන, හදවතින්ම තාත්තගේ ගුණ වයන, හදවතින්ම ජීවිතේ වෙනස් වෙලා හදවතින්ම අම්මා තාත්තා රැක බලා ගන්න ඕනේ. ඒ අම්මා තාත්තා අපි වෙනුවෙන් කොතරම් කැපකිරීම කරාද කියන එක දැනෙන්න, කතා කරන, හදවතට දන්වන, යටි හිතටම දැනෙන්න කියලා දෙන සම්මන්ත්‍රණයක් තමයි මේ පෙරදිසි විදර්ශනා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ, උසස් පෙළ විභාග ඇයි අපි පාස් වෙන්න ඕනේ? ඇයි අපි මේ විභාග වලට මුහුණ දිය යුත්තේ? ඇයි අපි මේවට පාඩම් කරලා විභාගෙට ලිවිය යුත්තේ? ඇයි මේවෙන් ඉහළ ප්‍රතිඵල ගන්න ඕනේ කියන එක හදවතට කාවද්දන. ඒ වගේම මේ පාඩම් නොකර විභාගයක් පාස් වෙන, විභාගයක් සමත් වෙන රහස් ක්‍රමවේදයන් කියලා දෙන. ඒ වගේම අනාගතයේ වෙනුවෙන් අරමුණක් ජීවිතයට එකතු කරගන්න කොහොමද කියන එක වගේම ධනාත්මකව ජීවිතේ ඉස්සරහා දකින්න විදිහ කියලා දෙන සම්මන්ත්‍රණයක් තමයි පෙරදිසි විදර්ශනා පවත්වන්නේ. අනිවාර්යයෙන්ම සෑම අම්මෙක්ම සෑම තාත්තෙක්ගෙම බලාපොරොත්තුව තමන්ගේ දරුවන් අනාගතයේ බබලවන රජෙක් බවට පත් කරන්නට, කිරිලු පර්ලඳින රජෙක් බවට පත් කරන්නට. සමහර වෙලාවක සමහර අම්මල තාත්තලට ඔවුන්ගේ ළමා කාලේ ලැබිච්ච නැති දේවල් දරුවන්ට ලබා දෙන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. ඒ මොන දේ ලබා දෙන්නත් සියලුම දෙමව්පියන්ගේ වෑයම වන්නේ ඔවුන් අධ්‍යාපනයෙන් ඉදිරියට අරන් යන්නට. ඒ නිසා සෑම දරුවෙකුගේම අනාගතය රැඳිලා තිබෙන්නේ ඔබ අතේ. ඔබයි සිටිය යුත්තේ. ඔබයි ගමන් කරන්නට ඕනි. ඔබට අදහසක් ඇති. ඔබට හිතෙයි ඔබේ දරුවා ඔබ නොදැක්ක ලෝකෙන් එහාට ගිහිල්ලා මේ රටේ නිසි තැනකට යන්න ඕනේ. මේ ලෝකෙ ජය ගන්නට ඕනේ. අනිවාර්යෙන්ම ඔබ පළඳපු නැති කිරුළු ඔවුන් පළඳන්නට ඕනේ. අන්න ඒ තැනට හදවතට කතා කරන වැඩසටහනක් තමයි පෙරදිසි විදර්ශනා වැඩසටහන. දන්නවද? අද ඔබට සුබයි. දැනගන්න. අහන් ඉන්න. නැකත් තුලාව. ගීත විරාමකින් පස්සේ අපි නැවතත් නැකත් තුලා වැඩසටහනත් එක්ක එකතු වෙන. අපි බෙදමහත්මයා අපි දන්නවා දැන් පසුගියදා මේ කතරගම
අපි දැකලා දන්න විදිහට මේ හැම වසරක් පාසාම තිබෙන කතරගම පෙරහැර මංගල්‍ය ආරම්භ වුණා. විශේෂයෙන්ම ඔබතුමන් කතරගම දෙවියන් සමග සහ කතරගම දේව රාජෝත්තමයන් වහන්සේ එක්ක බොහෝ සෙයින් ඔබතුමා උන්වහන්සේ අදහාගෙන සියලු වැඩ කටයුතු කරනවා. දැන් මේ පෙරහැර පැවැත්වීමත් එක්ක බැලුවාම සහභාගී විය යුතු ක්‍රමය මොන ආකාරයෙන්ද කතරගම පෙරහැරට මේ කාලයේදී සහභාගී වන්න ඕනි බැතිමතුන්? අපි දැක්ක පහුගිය දවස්වල අර පාදයාත්‍රාවෙන් ආවා බොහෝ සෙනගක් මේ ද්‍රවිඩ හින්දු භක්තිකයන් සිංහල බෞද්ධ භක්තිකයෝ මේ හැම කෙනෙක්ම කතරගම පුදබිමට යනවා. මුස්ලිම් භක්තිකයෝ මේ හැම කෙනෙක්ම කතරගම දෙයයන් සර්වාගමික පුදබිම උන්වහන්සේ අදහනවා. පාදයාත්‍රාවෙන් කිලෝමීටර දහස් ගණනක් දුර ගෙවාගෙන ඔවුන් ආවා. හැබැයි අපේ මෙහි කොළඹ උදවිය නැත්තම් මේ දකුණු පළාතේ මේ හැමතැනකම ඉන්න අපේ සිංහල බෞද්ධ ජනතාවත් මේ කතරගම පුදබිමට යනවා. පෙරහැර මංගලය නරඹන්නට නිතිපතා කතරගමට යන උදවියත් ඉන්නවා. මාසට සතියකට සැරයක් මාස 3-3 මේ දෙවියන් අදහන්නට ඔවුන් හැම කෙනෙක්ම උන්වහන්සේගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා. කොයි ආකාරයෙන්ද සහභාගී වෙන්න ඕනේ කතරගම පෙරහැරකට සහභාගී වෙනවා නම්? ජූලි 13 පටන් ගත්ත කතරගම මහ පෙරහැර ජූලි 27 වෙනිදා අවසාන මහ පෙරහැරත් 28 වෙනිදා දිය කැපීම් මංගල්‍යනොත් අවසන් වෙනවා. ඇත්තටම සුරාජ් අපේ මිනිස්සු මේ මංගල්‍යයට සහභාගී වෙන්නේ කිසි දෙයක් නොදැන. ඔහේ අර පෙරහැරක් තියෙනවා, රැල්ලට යන ගතියක් තියෙනවා. කාලාන්තරයක් මම අද සන්තෝෂ වෙනවා. හදවතින්ම කාලාන්තරයක් මම කිව්ව දෙයක් තමයි පොලිතින් මල් දෙවියන්ට පූජා කරන්න එපා කියන එක. අද වෙනකොට සමහරක් මාධ්‍ය ඒ දේ වෙළඳ දැන්වීම් බවට පත් කරගෙන දැන්වීමක් විදිහට ප්‍රචාරය කරන මේක කරන්න එපා කියන එක. මං හදවතින්ම සන්තෝෂ වෙනවා. මට පුළුවන් වුණා මාධ්‍යයන්ගේ ඇස් ඇරලා මිනිසුන්ට කාවද්දන්න අපිට පුළුවන් කමක් ලැබුණා. නැකත් තුලාවේදී අපි හැමදාම කිව්ව දෙයක්, ඔබත් මාත් හැමදාම කිව්ව දෙයක් තමයි දෙවියන්ට. ඔබතුමා ඒක කිව්ව නිසාම ප්ලාස්ටික් ද්‍රව්‍ය කිව්ව නිසා මට පුංචි කාරණා මතක් වෙනවා වේද මහත්මයා. දැන් මීට මාස කිහිපයකට පෙර ආතුව මම කතරගම වැඩහිටි කන්දට ගියා. වැඩසිටි කන්දට ගියා. වැඩසිටි කන්ද නගින අවස්ථාවේදී දුටුවා. හැබැයි ඒක අපේ මේ වෙළඳ ව්‍යාපාරිකයොත් කරන වෙළඳුන් කරන මේ කාර්යයකුත් මට එතනදී දැක බලා ගන්නට ලැබුණ. විශේෂයෙන්ම අපේ භක්තිකයන්ගේ කිසිම භක්තියක් නැහැ වේද මහත්මයා. මට ඇත්තටම මට මේක හරිම කනගාටුදායක සිද්ධියක් මම දැක්කේ. මම පුළුවන් තරම් එතන අපේ හිටපු පිරිස බොහෝ 30 දෙනෙක් විතර හිටියා. ඒ නිසා අපි එතන ටිකක් සුද්ධ පවිත්‍ර කරගෙන වගේ තමයි මේ වැඩ සිටි කන්දට නැග්ගේ. මොකද මේ විශේෂයෙන්ම මේ අයිස් පළම් මේක අනිවාර්යයෙන්ම කිව යුතුයි. අයිස් පළම් විකුණන වෙළඳුන් වැඩ සිටි කන්දේ මග දිගටම රැඳී සිටිනවා. අයිස් පෙට්ටි වල බහාගෙන මේවා අලෙවි කරන්න වෙහෙසයි. මේක නගින්න අමාරුයි. වෙහෙසට අයිස් පළමක් කනවා. හැබැයි මේවා නිසි ක්‍රමවේදයක් නෑ වේද මහත්මයා. දාන්න මුළු කන්දේම වැඩ හිටි කන්දේ පඩිපෙළ දිගටම මේ දේවල් මේක මේ අර රිලවුන් පවා දැන් මේ අයිස් පළම් කන්නට පුරුදු වෙලා තිබෙනවා. ඇයි මේ අපේ ජනතාව අපේ මිනිස්සු මේ දේවල් නොසලකා හරින්නේ? තමන් මේ භක්තියෙන් අදහන දෙවියන් වැඩ සිටි කන්ද නගින අවස්ථාවේදී ඒ මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශ කරගෙන පරිසරය හානියට පත් කරලා සතා සිව්පාවට පවා මේක හරියට ක්‍රමවේදයකට ගමන් කරන්නේ. අපේ ජනතාව අනිවාර්යෙන් මේ පිළිබඳ දැනුම්වත් වෙන්න ඕනේ. මේ වගේ අවඩක් කරන මේ වගේ අක්‍රිය දේවල් කරන අකටයුතුකම් කරන පිරිස ඒ වෙලේම ඔවුන්ට චෝදනාවට ලක් කරලා ඔවුන්ට නිසි මාර්ගය පෙන්වන්න අපේ ජනතාව දැනගන්නත් ඕනි අනිවාර්යෙන්ම. එහෙව් මිනිසුන් ගිහිල්ලා දෙවියන්ගේ කකුල් දෙක අල්ලලා අනේ අපිට පිහිට වෙන්න කියනවා. දෙවියෝ පිහිටක් ලැබෙයිද? අනිවාර්යෙන් පිහිටක් ලැබෙයිද? මතක තියාගන්න ඕනේ තමන් ඉන්න තැන කැතකුණු කරන මනුස්සයට දෙවියෝ කොහොමත්ම පිහිට වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම. ඉතින් පිරිසුදුකම දෙවියෝ ගොඩාක් බලනවා. විශේෂයෙන්ම කතරගම දෙවියන්වහන්සේ පිරිසුදුකම, භක්තිය, විනය, හික්මීම මේවා කතරගම දෙවියන්වහන්සේ මාරු විදියට බලනවා. ඒ වගේම තමයි හැතියාව කියන එක. ඒ දේවල් කතරගම දෙවියන්වහන්සේ හොඳින්ම බලනවා. ඒ වගේම දෙවියෝ පරිසරයට ගොඩාක් කතරගම දෙවියන්වහන්සේ ආදරය කරනවා. ඉතින් පරිසරයට හානි කරන මිනිස්සුන්ට දෙවියෝ අකමැතියි.
දෙවියෝ අකමැති වෙනවා කියලා කියන්නේ දෙවියන්ගේ පිහිට ලැබෙයිද කියලා හිතන්න ඕනේ. ඉතින් කතරගමදී හාමුදුරුවෝ පරිසරයට ආදරය කරන මේ ලංකා දෙරණට ආදරය කරන ධර්මය රකින්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් උන්වහන්සේ අපි භක්තියෙන් වඳින්න යනවා නම් ඇත්තටම අපි භක්තිමත් විදිහට වැඩ කටයුතු කරනවා නම් පිරිසිදුකම පරිසරයට ආදරය කිරීම පරිසරයේ රැකීම සිද්ධ කළ යුතුයි. ඔව් විද්වාන්ද අපි ඉක්මනින් වෙලාව බලලෙමු මේ තවදුරටත් ඒ පිළිබඳ කතා කරන්නට ඕන නිසා රාත්‍රී 8යි විනාඩි 45යි දැන්. ඔබේ නිවසට ව්‍යාපාරික ස්ථානයට දියුණුව දේවාශිර්වාදය ග්‍රහදෝෂ අමනුෂ්‍ය දෝෂ අවමවීම මානසික නිරෝගී බව සහ සමගිය උදා කර ගැනීමට ජයශ්‍රී සෞභාග්‍ය පහන්තෙන් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වික්‍රමාරච්චි වෙද මහතාගේ නිෂ්පාදනයක්. දන්නවද අද ඔබට සුබයි දැනගන්න අහන් ඉන්න නැකැත්තුලාව අපි ඉක්මනින්ම වෙලාව බලලා ආවේ මේ කතරගම පුද බිම පිළිබඳ කතා කළේ කතරගම පෙරහැර මංගල්‍ය මේ දවස්වල පැවැත්වෙන නිසාවෙන් සහ කතරගම යන උදවිය යන භක්තිකයන් කොයි විදිහටද කතරගමට ඇතුල් වන්නට ඕනි. ඇතරම සුරාජ් අපි මුලින්ම පේවීමක් සිද්ධ කරන්න ඕන. කවුරු ගියත් කතරගම යනවා නම් ඇත්තටම මේක විනෝද චාරිකාවක් කරගන්න එපා. අනිවාර්යෙන්ම කතරගම යනවා නම් අපි විනෝද චාරිකාවක් විදිහට නෙමෙයි යන්න ඕනේ. අපි ඒක භක්තිමත්ව යා යුතුයි. අපි පේ වෙලා යන්න ඕනේ. අඩුම ගානේ දවස් 3ක්වත් තමන්ට මස් මාළු නොකා ජීවත් වෙන්න බැරි නම් මස් කෑවේ නැත්තම් මාළු කෑවේ නැත්තම් මැරෙනවා කියලා හිතෙනවා නම් අඩුම ගානේ දවස් 3ක්වත් පේ වෙන්න. මොකද සමහරක් මිනිස්සු ඉන්නවනේ මස් මාළු කෑවෙම නැත්තම් ඒ මනුස්සයා මැරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙනවා. අපිට මස් නැතුව මාළු නැතුව ජීවත් වෙන්න බෑ. අපිට මස් ටිකක් මාළු ටිකක් නැතුව කෑම එකක් බඩෙන් කටෙන් පල්ලෙහාට උගුරෙන් පල්ලෙහාට යන්නේ නැහැ කියලා හිතන මිනිස්සු జాතියක් අපේ රටේ ඉන්නවා. අනිවාර්යයෙන්. ඉතින් ඒ මිනිස්සු අඩුම ගානේ දවස් 3ක්වත් නොකා ඉන්න කියන එක කියන්න ඕනේ මැරෙන්නේ නැහැ. මස් මාංශ කෑවේ නැහැ කියලා වෙලා හරියට පෝසදායි ආහාර වේලක් හරි සමබර ආහාර වේලක් ගන්නවා නම් මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒක නිසා අඩුම ගානේ දවස් 3ක්වත් මස් මාංශ වලින් වළකින්න ඕනේ. ඒ වගේම මේක විනෝද චාරිකාවක් විදිහට යන්නේක නවත්තන්න ඕනේ. පේ වෙලා මස් මාංශ වලින් තොරව දන්නට පිනට යම් දේවල් දීලා තමන්ට පුළුවන් පමණින් දේවල් ටිකක් දීලා අපි පෙරහැර සමේ කතරගම යන්න සූදානම් වීම සිද්ධ කළ යුතුයි. ඉන්න අනතුරුව කතරගම යනකොට කටවරද්ද ගන්න එක නොකළ යුතු දෙයක්. කට සිත වය මේ කටයි සිතයි අනිවාර්යෙන්ම වතයි වනස ගන්න නැතුව යා යුතුයි. මොකද අපි හික්මීමකින් යුක්තව කතරගම අඩවියට යා යුතුයි. ඒ ගිහිල්ලා හරි විදිහට පුද පූජා සත්කාර කළ යුතුයි දෙවියන්ට. පූජාවල් තැබිය යුතුයි. පූජාවල් තියෙනකොට ඉදිච්ච පළතුරු තියන්න මතක තබා ගත යුතුයි. ඒ වගේම මේ ඉදිච්ච පළතුරු තියෙනකොට ඒ වගේම වෙද මහත්මයා තවත් කාරණාවක් ඔබතුමා මේක මතු කරන කාරණාව නිසා මම මේක කියන්නේ. බොහෝ උදවි අපි දැකලා තියෙනවා දැන් කතරගම පුද බිම ආශ්‍රිතව මේ පළතුරු විකුණන වෙළඳුන් බොහොම ව්‍යාජ විදිහට මේ දේවල් සිදු කරන අපි දැකලා තියෙනවා. මේක සිදු කළ යුත්තක්ද සමහර අවස්ථාවකදී අප දැකලා තියෙනවා මේ පළතුරු ඔය ඔබතුමා කියන විදිහට ඉදිලා නැහැ. ඇත්තටම කියනවා නම් අන්නාසි එහෙම බැලුවොත් එහෙම බොහොම අමු අන්නාසි තියෙන්නේ මේවට අලෙවි කරන්නට තියාගෙන. මේක මේ ඔවුන් එතකොට ඔවුන් මේ කරන කාර්යය ඔවුනුත් මේ මුදල් ලිපීමේ පරමාර්ථය ඇතුව කරන වෙළඳාමක්. සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මේ දවසේ කීයක් හරි හම්බ කරන. හැබැයි දවසේ කීයක් හරි හම්බ කරන එකයි මුදල් ලිපීමයි මේ දේවල් ගැලපෙනවාද කොයිතාක් දුරට ගැලපෙනවාද දෙවියන් උදෙසා භක්තියෙන් කරන පුද පූජාවන් පවත්වන්නට. මේක සුරජ් ඉස්සලාම දැනගන්න ඕනේ ගන්න මිනිස්සයා පොඩ්ඩක් බලලා ගන්න. පළවෙනිම කාරණේ. මොකද එයානේ පූජාව තියන්නේ. අනිත් එක සල්ලි ගෙවලානේ ගන්නෙ. එතකොට එයා දැනගන්න ඕනේ අපි අපේ මුදලක් වියදම් කරනවා මේක මේ අර
කොහෙන්වත් නිකන් ඉබේ පහත් වෙච්ච සල්ලි නෙමෙයි මිනිස්සු ගෙන යන්නේ දෙවියන්ට පූජාවක් තියන්න පළතුරු වට්ටියක් ගන්න. දුක් මහන්සි වෙලා ලේ කඳුළු දහඩිය වැය කරලා තමයි මේ රුපියල හරි හම්බ කරන්නේ මිනිස්සු. එතකොට මේ මිනිස්සයා ගිහිලිවල පළතුරු වට්ටියක් ගන්නවා නම් ඒ තැනකින් ඇත්තටම මේ මිනිස්සයාට අයිතියක් තියෙනවා මේවා ඉදිච්ච ගේවල්ද හොඳට තියනවාද කියලා බලලා ගන්න. නොබලා ගැනීම එක වැරද්දක්. ඒ වගේම අර විකුණන මිනිස්සුන්ට සාප වීමක් සිද්ධ වෙනවා. මොකද ඒගොල්ලෝ වංචාවක් කරනවා. එතකොට වංචා කරන ව්‍යාපාරිකයෙක් කවදාවත් සාර්ථක මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඒ මිනිස්සයාට කවදා හරි මැරෙන තප්පරයක් තියලා හරි පළදීමක් සිද්ධ වෙනවා ඔය දේ. ඒ වගේම හැමදාම එතනම එකම තැන පල්ල වෙන්න සිද්ධ වෙනවා. මොකද හේතුව වංචා කරන මිනිස්සු අපිට හිතෙනවා කෙටි කාලිනව සුරාජ් ලොකු දියුණුවක් පේනවා. අපි හිතනවා දෙයියෝ පිහිට වෙනවා කියලා. දෙයියෝ පිහිට වෙනව නෙමෙයි වෙලාව හොඳ හින්දා අර කෙටි කාලිනව දියුණුවක් සාර්ථකත්වයක් ලැබෙනවා. නමුත් වෙලාව නරක වෙච්ච වෙලාවට කවුරුවත් කාටවත් දෙයියන්ටවත් බෑ බේර ගන්න. මොකද ඒ මිනිස්සයා කරපු වංචාවල් නිසාම පළදීමත් දරුණු වෙනවා. ඉතින් ඒක නිසා අපි ව්‍යාපාරිකව විදිහට විශේෂයෙන්ම කතරගම අඩවියේ ඉන්න මිනිසුන් හරියට වැඩ කරන මිනිස්සුත් ඉන්නවා. සමහරක් මිනිස්සු මේක ව්‍යාපාරයක් විදිහට අර දෙවියෝ ගැන භක්තියක් නැති මිනිස්සුත් ඉන්නවා. මිනිස්සුන්ගෙන් කොහොම හරි කීයක් හරි කොට අහවා ගන්න මේක තමයි වෙලාව. මේ වෙලාවේ තමයි වැඩිම සෙනගක් එන වෙලාව. ඉතින් මොකක් හරි කල්ලි වෙලා මිනිස්සුන්ගෙන් ගාණක් කඩා ගන්න ඕන කියන මතේ ඉන්නවා නම් ඒගොල්ලන්ට සාප වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට දෙවියන්ගේ බැල්ම ලැබෙන්නෙත් නෑ. හැමදාම මේ මිනිස්සයා තමයි අර ඒ කාලෙදි විතරක් ව්‍යාපාරේ හොඳට තියේ බිස්නස් ඒවි වැඩ ඒවි. නමුත් එතනින් එහාට මේ මිනිස්සයා වේලෙන තත්ත්වයටපත් වෙනවා. බිස්නස් නෑ කියලා ඉවරලා අඬන්න සිද්ධ වෙනවා. හේතුව දෙයියෝ එතකොට මේ මිනිස්සයාට උදව් කරන්නේ නැති නිසා. හැබැයි හරි විදිහට පළතුරු ටික එන මිනිස්සෙන්ට දුන්නොත් ඒ මිනිස්සයාට අවුරුද්ද 365 දවසෙම බිස්නස් තියේවි වැඩ තියේවි. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම ව්‍යාපාරිකයෝ බවතුන්ට ඒ දේ කියන්න ඕනේ. ඒ වගේම යන අය මතක තියාගන්න ඕනේ. මල් මාලේ ඉඳලා ප්ලාස්ටික් ද්‍රව්‍ය අපද්‍රව්‍ය කතරගම අඩවිය විශේෂයෙන්ම පුදබිමවට දැමීමෙන් වළකින්න. ඒ වගේම වැඩිහිටි එක පැත්තකින් මේක භක්තිය පිළිබඳ ගැටලුවක්, අනිත් පැත්තෙන් මේක පරිසර පාරිසරික ගැටලුවක්. පරිසර ගැටලුවක් කියලා කියන්නේ අනිත් පැත්තෙන් සුරාජ් දෙවියන්ගේ උදහසට ලක්වීම. අනිවාර්යයෙන්ම. මොකද දෙවියෝ පරිසරයට ගොඩාක් ලැබි කෙනෙක්. මොකද උන්වහන්සේ පරිසරයත් එක්ක ඉන්න කෙනෙක්. ඉතින් මිනිස්සු ඇවිල්ලා පරිසරය විනාශ කරනකොට ඒ විනාශ කරන මිනිස්සුන්ට උදව් කරයි කියලා කවදාවත් හිතන්න බෑ. හැබැයි අපි මේ වෙලාවේ වෙද මහත්මයා මතක් කරන්න ඕනේ පරිසරය ඒ වගේ විනාශ කරන කෙනෙක් ඉන්නවා නම් ඒක S2කට දැක්කේ නෑ, මේක ඇහෙන්නේ නෑ කියලා යන්නත් එපා. ඔබ නිවැරදි පුද්ගලෙක් නම්, නිවැරදි කතරගම දෙවියන් අදහන භක්තිකයෙක් නම් ඔබට හැකියාවක් තිබෙන එවැනි වැරද්දක් කරන කෙනෙක්ට නිවැරදි මාර්ගය පෙන්නලා ඒ දෙයින් මුදවලා ඒ කෙනාට හරි මාර්ගය පෙන්වන්නට. ඇත්තටම සුරාජ් මේ පෙරහැර සමයේදී අපි අලුත් දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඔබ කිව්ව දේ හරි. අපි වැරද්ද දුටු තැනදී අපි කතා කරන්න ඉගෙන ගමු. මේ මෙච්චර කාලයක් අපි කටවහගෙන ඇස් කන් පියාගෙන තමයි අපි ජීවත් වුනේ. ඉතින් අද ඉඳන්වත් දැන් ඉඳන්වත් කතරගම අඩවියේදී විතරක් නෙමෙයි මේ ලංකාව හොඳ රටක් කරන්න නම් බොහෝසෙයින් දකිනවනේ වෙද මහත්තයා බස් රථය, දුම්රිය අපි වැරදි දකිනකොට අපේ ගොඩක් කාන්තාවට හිංසනයක් වෙනකොට උනත් කාන්තාව අහක බලාගෙන යන යුගයක් තියෙන්නේ. හැබැයි අපි වැරදි දේවල් හංගලා ගිහිලා ඉදිරියට යාමක් සිද්ධ වෙනවා නම් ඒක ඉදිරියට යාමක් නෙමෙයි. මොකද සුරාජ් අද ඔබ නිහඬ වෙනවා කියලා කියන්නේ හෙට ඔබට ඒ දේ වුණොත් සමාජය ඔබ ඉදිරියට නිහඬ වෙනවා. ඉතින් ඒක නිසා අපි වැරද්ද දුටුටෙන කතා කරන්න ඕනේ. කාන්තාවක් හිංසනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ළඟදී මම ඡායාරූපයක් දැක්කා බස් එකක ඡායාරූපයක් සුරත්. ඒකේ හාමුදුරු පිටිපස්සේ ඉඳගෙන ඉන්නවා. ඉස්සරහා මිනිස්සු ඉඳගෙන ඉන්නවා දැක්කේ නෑ වගේ. ඒ වගේම මේ ළඟදී තවත් ඡායාරූපයක් මට එවලා තිබ්බා. දුම්රිය ළමෙක්ව වඩාගත්ත තාත්තා කෙනෙක් හිටගෙන යනවා. කාන්තාව දෙදෙනෙක් කකුල් දෙක කැඩිලා මං හිතන්නේ කකුල් දෙකේ ආබාධයක් වෙන්නේ නැති නැගිටින්නේ නැහැ. ඒ දිහා බලාගෙන නිකන් ඉන්නවා. ඒ තාත්තා ගාල්ල ඉඳලා කොළඹටම ඇවිල්ලා තිබුණා. එහෙමද? මේක ප්‍රසිද්ධ පුවතක් වටපත් වුණා. අපි ගිය සතියේ මේ හැබැයි සුරාජ් එතන පොඩි වැරද්දක් තියෙනවා. දැන් ඔය ෆොටෝ එක ගහපු මිනිස්සයා ඉන්නෝනේ. ඔව්. ඒ මනුස්සයට ෆොටෝ එක ගහන්න පුළුවන් කමක් තිබ්බා. ගහලා ප්‍රචාරය කරන්න පුළුවන් කමක් තිබ්බා. ප්‍රචාරය කළේ මෙන්න මේ මිනිස්සු මේ වැරද්ද කරා කියලා ලෝකෙට හඬ ගාලා කියන්න පුළුවන් කමක් තිබ්බා. ඔය ෆොටෝ එක ගහන්න ගිය වෙලාවේ අර මිනිස්සුන්ට ඇඟිල්ල දික් කළා. මේ තාත්තට ඉඳ ගන්න සීට් එක දෙන්න පුළුවන්ද කියලා හුවනම් මොකද වෙන්නේ? කට කැඩෙනවද? ඉතින් ඡායාරූපයක් ගහන්නවට වඩා වටිනවා වචනයක් කතා කරලා ඉවරලා කියන එක. ලෝකෙට පේන මහලොගොඩ ෆොටෝ එකක් ගහලා ඉවරලා ලෝකෙ වටේ යවලා ඉවරලා ප්‍රසිද්ධියක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය ඒ වෙලාවේදී කළ යුතු දේ. ඒ වෙලාවේදී ඒ තාත්තා වෙනුවෙන් ඔබ හඬ නැගුවා නම් ඔබ හඬ නගලා ඉවරලා ඒ තාත්තට ඉඳ ගන්න තැන
ඉල්ලලා දුන්නා නම් ඒක වටිනවා. ඒකයි වැදගත් වෙන්නේ. ඒකයි කල යුත්තේ වෙන්නේ. ඔබගේ වයස තරාතිරම වැඩක් නැහැ. ඔබ හරි දේ වෙනුවෙන් කතා කරන්න. කතරගම දෙවියන්ගේ මේ පෙරහැර සමයේදී කතරගම දෙවියන්ගේ බැල්ම ලැබෙන්න නම් සත්‍ය කතා කරන්න ඉගෙන ගන්න. සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න ඔබ ඉගෙන ගන්න. ඒ පෙනී හිටීම කතරගම අඩවියට එනකොට ඔබට වැදගත් වේවි. ඒ කතරගම ඇවිල්ලි වෙලා හරි විදිහට පළතුරු පූජාවක් තියන්න. පළතුරු පූජාවේදී ප්ලාස්ටික් මල් තැබීමෙන් වළකින්න. ප්ලාස්ටික් මල් කිසිම හේතුවක් නිසා පළතුරු පූජාවට එකතු කරන්න එපා. දෙවියන්ගේ බැල්ම ඔබට නොලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. අනිවාර්යයෙන්ම මල් ස්වාභාවික මල් වලින් මල් මාලාවක් හදලා පූජා වට්ටියට තියන්න. එහෙම පූජා වට්ටියට මල් මාලාවක් හදලා තියන්න බැරි කමක් තියෙනවා නම් මල් වට්ටියක් මල් මාලාවක් නොතිය ඉන්න. ඒක කමක් නැහැ. දෙවියෝ ඒත් බලාවි. හැබැයි ප්ලාස්ටික් පළතුරු වට්ටියට ඉදිච්ච පළතුරු එහෙමත් නැත්නම් තැලිච්ච පළතුරු එහෙමත් නැත්නම් ප්ලාස්ටික් මල් සහිත පළතුරු වට්ටියක් නම් දෙවියන්ගේ බැල්ම ඔබට නොලැබෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම පින් කරගන්න. ඔබ කතරගම අඩවියට යන විට යන්න පෙර ඔබට පුළුවන් විදිහට ඔබට කරන්න පුළුවන් විදිහේ දාන සීල භාවනා කටයුතු සිද්ධ කරගන්න. ඒක තමන්ට හැකි අයුරින් තමන්ට පුළුවන් ටොපියක් නම් දෙන්න අහිංසක මිනිස්සුන්ට තමන්ට පුළුවන් සුනකයෙකුට බත් එකක් දෙන්න නම් ඒක හරි කමන්නේ දීලා පින් රැස් කරගන්න. ඒ පින් එක්ක කතරගම අඩවියට යන්න. ඒ පින් එක්ක පූජා වට්ටියත් එක්ක දෙවියන් ගාවට යන්න. ඒ පිනුත් අනුමෝදන් කරන්න පූජා වට්ටිය අතේ තියාගෙන. ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරන අතරතුර දෙවියන්ට පින් අනුමෝදන් කරලා ඉවර වෙලා ඔබගේ අවශ්‍යතාවය ඔබගේ කාරණය දෙවියන්ට කියන්න. හැබැයි ඔබ ඒ දෙවියන්ගෙන් ඒ දේ ඉල්ලලා දෙවියන්ට ඒ දේ කියලා දෙවියන්ට ඔබ මෙතෙක් කරපු දේවල් වලට ස්තුති කරලා එළියට බහැලා එනකොට පරිසරයේ බිම වැටිලා තියෙනවා නම් කොළ කෑල්ලක් පරිසරයේ බිම ප්ලාස්ටික් කෑල්ලක් තියෙනවා නම් ඒකත් අහුලගෙන එන්න. දෙවියෝ ඒ දෙහෙත් බලාගෙන ඉන්නවා. දෙවියෝ ඒ දිහා බලාගෙන ඉඳලා ඔබගේ ඒ හොඳ ගතිගුණයට ඔබට තවත් දෙවියන් ස්තුති කරાવી. ඔබට දෙවියන් පිහිට වේවි. දෙවියන්ගේ බැල්ම ඔබට ලැබේවි. නිරතුරුවම. ඒක නිසා මොකද මෙතන බොහෝ පිරිසක් ඉන්න අති විශාල ජනකායක් ඉන්න වෙලාවක් මේ වෙලාව. ඉතින් ඒ වෙලාවේ ඔබට පුළුවන් දේ ඔබ කරන්න. ඔබ පුළුවන් විදිහට පරිසරය රකින්න. ඔබ පුළුවන් විදිහට සංවර ඇඳුම් අඳින්නත් ඉගෙන ගන්න. කතරගම අඩවියට යනකොට මේ වෙලාවේ විශේෂයෙන්ම කිව යුතුයි සංවර විදිහට ඇඳුම් අඳින්න. ඇඟට හිර විදිහට අඳින්න එපා. ඔබ ඒක ලස්සනයි කියලා හිතුවට දෙවියන්ට අකමැති. දෙවියන් පිළිකුල් කරනවා ඔබගේ අවිනීත ඇඳුම දිහා දෙසට. ඒක නිසා යක්කු පෙරේතයෝ කුම්බාණ්ඩයෝ ඔබට ප්‍රිය වෙද්දී දෙවියෝ ඔබට අප්‍රිය වේවි. ඇඟට හිරට කොටට ඇඳොත්. ඒ වගේම තමයි මේක පිරිමින්ටයි ස්ත්‍රීන්ටයි දෙගොල්ලන්ටම අයිති. ඒක නිසා ඇඟ විනිවිද පේන ඇඳුම් ඇඟට හිර ඇඳුම් ඇඳීමෙන් තොරව ඔබගේ ශරීර අවයව පෙන්වන්න හෝ ඔබගේ ශරීරයේ හැඩයන් පෙන්වන්න අවශ්‍ය නම් එය ඔබ කතරගම පෙරහැර සමයේදී විතරක් නෙමෙයි කතරගම අඩවියේදී නොකර ඔබට පුළුවන් විලාසිතාගාරයකට හෝ විලාසිතා පාන තැනකට ගිහිල්ලා එහෙම නැත්නම් ඔබ කැමති තැනකට ගිහිල්ලා කරගන්න. පුණ්‍ය භූමියකට යන විට පන්සලක් වේවා කෝවිලක් වේවා කිසිම තැනකදී ඔබ පුරුදු වෙන්න එපා ඔබගේ විලාසිතා පාන විලාසිතාගාරයක් බවට එම ස්ථානය පත් කරගන්න. ඒක නිසා ඔබ හරි විදියට විනීතව ඇඳුමක් අඳින්න. ඇඟට හිර නැතුව ලොකු වුණත් කමක් නෑ. ඇඳුව ලොකු වෙන තරමට ඇඟට හොඳයි. ඔබ කැතට පේන්න පුළුවන් ලෝකයාට. නමුත් දෙවියන් ඔබ දෙස ලස්සනට බලාවි. දෙවියන්ගේ බැල්මයි ඔබට අවශ්‍ය. ඒ වගේම කතරගම අඩවියෙන් එනතුරු මත්පැන් සුරාවන් ඒ වගේම එහෙ ගිහිල්ලා දඩමස් හොයන්න නම් හදන්න එපා. ඔබ මෙහෙදි සත්ත්ව හිංසාව කරලා ළඟදී කොටියෙක් මරපු එක ගැන කෑ ගහපු මිනිස්සු දුර පළාත් වලට ගම් වලට ගිහිල්ලා වල්ලූරු මස් හොයනවා. ඒක නිසා කරුණා කරලා කොටියා වුණත් වල්ලූරා වුණත් සතෙක් කැලේට අයිති සතෙක් ඒ සතාගේ ජීවිතය ඔබ රකින්න ඔබට දෙවියන්ගේ බැල්ම නිරතුරුවම ලැබේවි. ඔබ සත්තුන්ගේ ජීවිතවලට හිංසා කරන ඔබ නොදැනුවත්වම ඔබේ දරුවාගේ ජීවිතයටත් හිංසා කරනවා. හේතුව ඒත් කාගේ හරි අම්මා කෙනෙක්ගේ ඒත් කාගේ හරි තාත්තා කෙනෙක්ගේ දරුවෙක් ඔබගේ දරුවට වගේම ඒ අම්මට තාත්තටත් දුකක් දැනේවි. ඒ දරුවටත් දුකක් දැනේවි ඔවුන් නැති වුණොත්. ඒක නිසා ඔබ ගැන හිතන විදිහටම ඔබ ඒ සත්වයින් ගැනත් හිතන්න.
ඔව් ඒ පිළිබඳ මතක් කරමින් කතරගම පෙරහැර මංගල්‍යයට සහභාගී වෙන ඔබ විනීතව විනයගරුකව හැසිරිලා පෙරහැර මංගල්‍ය කාලයේදී පමණක් නෙමෙයි කතරගම අර වාරකම් කාලයක් නැති පුදබිමක් නිසාවෙන් අවුරුද්දේ සෑම දිනයක් පාසාම කතරගම පුදබිමට බැතිමතුන් එනවා. කිරිවෙහෙර චෛත්‍යරාජන් වහන්සේ ඒ අසල තියෙන්නේ. අෂ්ටඵල බෝධින් වහන්සේ අසල තියෙන්නේ. නිසා ඔබ යන එන තැන නිසියාකාරව ඔබ ගමන් කරන තැන මොහොතේ සිට ඉඳන්ම ඔබ අනිවාර්යෙන්ම ඔබේ විනය ඇඳුම පැළඳුම ඔබ පරිහරණය කරන ද්‍රව්‍ය ඔබ පරිහරණය කරන දේවල් කන බොන දේ මේ හැම දේ ගැනම අවධානයක් යොමු කරන්න අනිවාර්යෙන්ම ඒ වගේම ඔබ කතා කරන වචන විශේෂයෙන්ම අපේ තරුණ උදවියට අපි කියන්න ඕනේ ඔබ කතා කරන භාෂාව පිළිබඳ ඔබ කතා කරන වචන විලාශය මේ හැම දෙයක් ගැනම උනන්දු වෙලා කට පරිස්සම් කරගෙන අනිවාර්යෙන්ම කතරගම පුදබිමට ගමන් කරන ඒ වගේම තමයි අර වැඩිහිටි කන්ද තරණය කරන ඔබ භක්තියෙන් යුතුව යන්න ඒ පරිසරය හානි වෙන්නට ඉඩ දෙන්නට එපා. ඒ පිළිබඳ මතක් කරමින් අද අපි අදට නැකතුලා වැඩසටහනෙන් සමුගෙන යන්නයි සූදානම් වන්නේ. ඒ අතරේ මතක් කරන්න ඕනි කතරගම දෙව්වරණ ජ්‍යොතිෂා ගුප්ත ශාස්ත්‍ර මධ්‍යස්ථානයේ ඔබේ සියලුම ජ්‍යොතිෂ්‍ය කටයුතු සඳහා ඔබ වෙනුවෙන් විවෘතයි. හෝමාගම රෝහල අසල තමයි කතරගම දෙව්වරණ ජ්‍යොතිෂා ගුප්ත ශාස්ත්‍ර මධ්‍යස්ථානයේ පිහිටලා තිබෙන්නේ. දේශපාලන වික්‍රමාරච්චි වෙද මහතා විසින් තමයි මේ සියලුම ජ්‍යොතිෂමය කාරණාවන් ඉටු කරලා දෙන්නේ. ඔබට හැකියාවක් අවශ්‍යතාවයක් තිබෙනවා නම් වෙද මහත්මයා මුණ ගැසලා ඔබේ කාරණාවන් සඳහා පිළියම් සකස් ගන්නට ඔබට පුළුවන් වෙද මහත්මයාට දුරකථන ඇමතුමක් ලබා දීලා වෙලාවක් වෙන් කරවාගෙන ගිහිල්ලා හමුවන්නට. වෙද මහත්මයාගේ දුරකථන අංකය තමයි 0777328 350 0777328 අදත් සුපුරුදු පරිදි නැකතුලා වැඩසටහනේ මේ සාකච්ඡාව ඉදිරියට සාර්ථකව අරගෙන යන්නට අපත් සමග එකතු වුණු දේශබන්දු වික්‍රමාරච්චි වෙද මහත්මයා ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. සුරාජ් ඔබට ඒ වගේම සඳමාලිට ඒ වගේම VFM ආයතනයේ ප්‍රධාන සභාපතිතුමාට ප්‍රධාන විධායක නිලධාරීතුමාට ඒ වගේම ආයතනයේ සියලුම සේවක මහත්මීන්ට ඒ වගේම මේ වෙලාවේ VFM ගහපුණ ආපු සියලු දෙනාටම කතරගම දෙවිය හාමුදුරුවන්ගේ දිව්‍ය රාජානන් වහන්සේගේ වගේම කඩවර දෙවිය හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාද ලැබිලා මානසික සංසිඳීම මානසික සුවය උදා වෙලා ජීවිතේ සම්පූර්ණයෙන්ම කන පිට හැරෙන කාලවකවානුවක් බවට මේ කාලෙපත් වෙලා ජීවිතේට මෙන්නා වූ ගැටලු නැති වෙලා සාර්ථකත්වයට පත් වෙලා ජීවිතේ පවුලේ සමගිය දියුණුව සෞභාග්‍ය ඒ වගේම ආර්ථික වශයෙන් ගැටලු වලින් තොර වෙලා වියදම් අඩු වෙලා නාස්තිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ජීවිතේ හොඳ අතර හැරෙන සුවබර සතියක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්. ඔව් අදත් වැඩසටහන සම්බන්ධීකරණය කළා ශානිකා වැලිසර නිෂ්පාදන දායකත්වය ලබා දුන සඳමාලි සමරනායක. ඔබත් සමග මෙතෙක් වේලා මේ වැඩසටහන වෙද මහත්මයාත් එක්ක ඉදිරියට අරගෙන ගිය මම සුරාජ් ජල්විස් සමුගෙන යන්නයි සූදානම් වන්නේ. හෙට දවසේ ඉඳන් ඔබට යහපත් සතියක ආරම්භක දවසක් විදිහටයි හෙට සඳුදා දවස ඔබට උදාවන්නේ. අදින් එළඹෙන සතිය වාසනාවන්ත වෙන්නත් ඒ වගේම අදින් ගෙවිලා යන මේ සතියන්තයේ වාසනාව සහිතව ගත කළ ඔබට ඉදිරි දවස් සියල්ලම වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තමයි සමුගෙන යන්නේ. හැම කෙනෙකුටම සුබ රාත්‍රියක්. නැකතුලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ නිවසට ව්‍යාපාරික ස්ථානයට දියුණුව දේවාශිර්වාදය ග්‍රහ දෝෂ අමනුෂ්‍ය දෝෂ අවම වීම මානසික නිරෝගී බව සහ සමගිය උදා කර ගැනීමට ජයශ්‍රී සෞභාග්‍ය පහන්තෙන් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වික්‍රමාරච්චි වෙද මහතාගේ නිෂ්පාදනයක්.